ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, ජීවිතේ සැනසීම සොයාගෙන සතුට සොයාගෙන යන ගමන අවසානයේ ඔබ බලාපොරොත්තු වුණත් ඔබ බලාපොරොත්තු නොවුණත් ඔබ ස්වභාවය තුළින්ම මරණය කරා ලං වෙනවා. මරණය සෑම වෙලාවකම සෑම මොහොතකම අපේ ළඟ තිබුණත් අපි දැනගෙන හිටියත් අපිට ඒ මරණය පිළිබඳව සිහි වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් අපි ඒ ගැන කල්පනා කරන්නේ නැහැ. ඒ කල්පනා කළත් කල්පනා කරන්න පින්නතුනේ ඊටාම අඩුවේ. තමන්ගේ ජීවිතේ තමන්ට මුහුණ දෙන්නට තියෙන බියකරුම මොහොත, තමන්ගේ ජීවිතේ තමන්ට මුහුණ දෙන්නට තියෙන බියකරුම මොහොත, තමන්ගේ මරණ මොහොත. ඒක ඔබ සියලු දෙනාටම පිළිගන්නට සිද්ධ වෙනවා. නමුත් පින්නතුනි, යමෙක් මරණයට පත් වෙන්නට කලින් මරණය ඉක්මවා යනවා නම්, මරණයට පත් වෙන්නට කලින් මරණය ඉක්මවා යනවා නම් ඒ මොහොත තුලදීම නිර්වාණ ධර්මය ප්‍රත්‍යක්ෂ කරනවා. මේ ඔබ ටිකෙන් ටික ළඟා වෙන්නේ ඔබගේ මරණය වෙතට. මොහොතින් මොහොත ලං වෙන්නේ ඔබගේ මරණය දෙසට. මරණය වැළඳ ගන්නට තමයි මේ සූදානම් වෙන්නේ. අපි අතර ජීවත් වෙන බොහෝ දෙනා ඒ තමන්ගේ මරණය පිළිබඳව කතා කරන්න තියා මනසින් මෙනෙහි කරන්නවත් හරි මක්කමැති. ඒකට හේතුව තමයි පුද්ගල විඥානය සෑම වෙලාවකදීම කටයුතු කරන්නේ, පුද්ගල විඥානය සෑම වෙලාවකදීම ගොඩනැගිලා තියෙන්නේ නිත්‍ය ලෝකයක ජීවත් වෙන්න. සංස්කාරක වස්තුන් නිත්‍ය කොට සලකන්න. තමන්ගේ මරණය පිළිබඳව තමන් තුළ ඇති කරලා තියෙන ඊටාම බියකරු ස්වභාවයක්.
ඊටාම බියකරු ස්වභාවයක්. මේ විදර්ශනා කාලය තුල මේ පින්වතුන්ට පුළුවන් නම් මියගිය අයෙකුසේ වාසය කරන්න. මරුණු අයෙකුසේ වාසය කරන්න. මේ වචනේ ඉක්මවා ගිය සද්ධර්ම දේශනය ඔබට ප්‍රත්‍යක්ෂ වේ. මියගිය කෙනෙකුගෙන් පින්නතුනේ කිසිම හානියක් නැහැ. කිසිම ලාභයක් නැහැ. මනස තුල නිවීම ඇති වුණු මොහොතේ සිට ඔබත් මේ සමාජයේ වෙනුවෙන් කටයුතු කරන්නේ අනේවන් වූ ආකාරයකට. ස්වභාවය තුල පැවතීමක් පමණයි. ගලා යාමක් පමණයි. ඔබගේ මනස ඔබ වෙතටම යොමු කරලා ඔබ වෙතටම යොමු කරලා ඔබ උපදේශ බලන්න. ඔබගේ විඥාන ධාරාව සිතිවිලි ධාරාව ශරීරයේ සෑම කොටසක් කෙරෙහිම යොමු වෙන්න ඉඩ හරින්න. ලස්සනට තියාගත්ත ඇස් දෙක, ලස්සනට තියාගත්තේ මුහුණ, ලස්සනට තියාගත්ත කොණ්ඩේ, බොහෝම මහන්සි වෙලා ආරක්ෂා කරගත්තේ ශරීරය, ඒ සම ඔබේ සියල්ල නුවණින් දකින්න. සියල්ල දකින්න. සුපිරිසිදු සිහිය ඔබගේ ශරීරයේ සත්‍ය ස්වභාවය හඳුනා ගනිමි. සුපිරිසිදු සිහිය හොඳින් බලන්න. අවදියෙන් සිතන්න. ඔබගේ ජීවිතේ විශාල බලාපොරොත්තු රාශියක් තිබුණත් ඒ බලාපොරොත්තු දවසින් දවස අතීතයට එක් වෙtti ඔබ වයසටපත් වෙනවා පින්වතුනි. අවසානයේ ව්‍යාධියට ජරාවටපත් වෙනවා.
මේ ධර්මතාවය ලෝතර බුදු කෙනෙකුටවත් වෙනස් කරන්නට නොහැකි දෙයක්. වයසටපත් වීම, ව්‍යාධියටපත් වීම, ජරාවටපත් වීම, මරණයටපත් වීම, මේ සියල්ලම ඔබ උරුම කරගෙන තමයි මේ ලෝකෙට එන්නේ. ඔබ උපන්න දවසේ ඉඳලා මේ මොහොත වෙනකොටත් සැරසෙන්නේ, සූදානම් වෙන්නේ ඔබේ මලගම යාමට බව නුවණින් දකින්න. ඔබ මේ සූදානම් වෙන්න පින්නතුනේ ඔබගේම මලගමට යන්නට. මොහොතින් මොහොත ඔබ ඒ සඳහා සූදානම් වෙනවා. ඔබ මෙච්චර කාලයක් ගියේ ඔබේ ජාතිවරයෙකුගේ මලගමකට වෙන්න පුළුවන්. අසල්වැසියෙකුගේ මලගමකට වෙන්න පුළුවන්. නමුත් මේ මොහොත තුල ඔබ සූදානම් වෙන්නේ ඔබගේම මලගම සඳහා පිටත්ව යන්නට. ඔබ මේ ලෝකෙට තනියෙන් ආවට ඔබ හිතුවා ඔබ වටා විශාල පිරිසක් ඇති කියලා. දුවා දරුවන්, හිතවතුන්, ඥාතිවරුන්, තමන්ගේ ආදරණීය බිරිඳ, තමන්ගේ ආදරණීය ස්වාමියා, ඔබ හිතුවා මේ සියල්ලම ඔබ සමගයි කියලා. නැහැ පින්නතුනේ, නැහැ. ඒ සියලු දෙනාම අතහැර සියලු දෙනාගෙන්ම සදාටම සමු අරගෙන ඔබ ඔබගේ ගමන යන්නට සූදානම් වෙන මොහොත. ඔබ කාලයක් තිස්සේ සංසාරයක් පුරාවට එපොදි බැඳ කුසල් සහ කුසල් මේ මොහොත වන විටත් ඔබ වටා රැස් කනවා. කුසල් සහ කුසල් ඔබ වටා රැස් කනවා. සියල්ල නුවණින් දකින්න. සියල්ලම අතහැර දමා තනිව පිටව යන මොහොතක්. ඔබ දෙසම හොඳින් බලන්න. ඔබ දෙසම හොඳින් බලන්න. ඔබ මෙච්චර කාලයක් ආදරය කළ, මෙච්චර කාලයක් රැකවරණය ලබා දුන් ඒ සුන්දර සිරුර ඔබ ඉදිරියේහි
නිසල්මන්ව පවතින අයුරු දකින්න. ඔබ ඉදිරියෙහි නිසල්මන්ව පවතින අයුරු දකින්න. මේ ඔබගේ මලගමට සහභාගී වූ මොහොතයි. ඔබගේ මලගමට සහභාගී වූ මොහොතයි. ඔබ වෙනුවෙන් හඬන, ඔබ වෙනුවෙන් වැළපෙන විශාල පිරිසක් ඔබ දකීවි. නමුත් ඔබ ඒ අය සියල්ල අතහැර දමා අවසන්. සියල්ල අතහැර දමා අවසන්. ඔබගේ විඥාන ධාරාව එනිසල්මන් දේහය වෙතටම යොමු කරන්න. නිසල්මන් දේහය වෙතටම යොමු කරන්න. සෑම මොහොතකම සිදුවෙමින් පවතින ජරාවට පත්වීමේ සිට නොවැළැක් විය හැකි මරණය දක්වා දිව යන ස්වභාවික ධර්මතාවයේ දෙස බලාගෙන සිටින්න. ජරාවට යමින් කුණු වීම ශරීර අභ්‍යන්තරයේ කොටස් වලින් ආරම්භ වෙලා ශරීරයේ සෑම කොටසකටම සෙමෙන් පැතිර යන ආකාරය, පැතිර යන ස්වභාවය නුවණින් දකින්න. ගෙවී ගිය වසර ගණනාව තුල වෙහෙස මහන්සි වෙලා රැක බලාගත් ආදරය කළ ඔබගේ සිරුර ලෝක ධර්මතාවයේ ගොදුරක් බවට පත් වෙලා වියකී යන බව මොහොතින් මොහොත දකින්න. මොහොතින් මොහොත දකින්න. තමන්ගේ මල සිරුර දෙස හිසේ සිට දෙපා දක්වා සෙමෙන් අවධානය යොමු කරමින් බලන්න. තමන්ගේ මල සිරුර දෙස හිසේ සිට දෙපා දක්වා සෙමෙන් අවධානය යොමු කරමින් බලන්න. රූප කොටස් ස්වභාව ධර්මයේ නියමයන්ට අනුව වෙනස් වන අයුරු ප්‍රක්ෂාවෙන් යුතුව බලා සිටින්න. ලස්සන ඇස් දෙක, ලස්සන නාසය, ලස්සන මුව මඩල සියල්ල ස්වභාව ධර්මයේ නියමයන්ට අනුකූලව
වෙනස් වී යන ආකාරය ඔබ නුවණින් දකින්න. නොනවත්වාම ජරාවට පත්වෙන ස්වභාවය දෙඩි අවධානයකින් යුක්තව බලාගෙන සිටින්න. ඔබ ජීවිත කාලයක් පුරාවට ඊ타ම විශාල මුදල් කන්දරාවක් වියහියදම් කරලා ඒ නඩත්තු කරපු මේ පංචස්කන්ධය ස්වභාව ධර්මයේ ගොදුරක් බවට පත් වී හමාරයි පින්නතුනේ. ස්වභාව ධර්මයේ ගොදුරක් බවට පත් වී හමාරයි. ඒක ලෝක ධර්මතාවයට අනුරූපීව මොහොතින් මොහොත වෙනස් වෙන්නට පටන් අරගෙන තියෙන්නේ. නොනවත්වාම ජරාවට පත්වෙන ස්වභාවය දෙඩි අවධානයකින් බලාගෙන සිටින්න. ඔබගේ ලස්සන සිරුර ටිකෙන් ටික පින්නතුනේ ඇතුලෙන් ඉදිමෙන්නට පටන් ගන්නවා. ටිකෙන් ටික පැහැය වෙනස් වෙනවා. ටිකෙන් ටික නිල් පැහැයට වෙනස් වෙනවා. ටිකෙන් ටික කළු පැහැයට වෙනස් වෙනවා. මේ ධර්මතාවයට පිටු පාන්නට පින්නතුනේ ඔබට කිසිම හැකියාවක් නැහැ. මොහොතින් මොහොත වෙනස් වෙන ඔබගේ මල සිරුර ටිකෙන් ටික ඇදෙන්නට පටන් ගන්නවා පින්නතුනේ. ටිකෙන් ටික ඇදෙන්නට පටන් ගන්නවා. තනින් තන පුපුරා යන්නට පටන් ගන්නවා. තනින් තන පුපුරා යන්නට පටන් ගන්නවා. ඒ පිපිරුණු තැන් වලින් කුණුණු මස් කොටස් එළියට මතුවෙනවා. දියරමය ස්වභාවයක් ඇති වෙනවා. ඕජස් ගලන ස්වභාවයක් ඇති වෙනවා. සියල්ල ස්වභාව ධර්මයේහි අවශ්‍යතාවයට අනුව සිද්ධ වෙන්නා වූ ක්‍රියාවලියක්. මේ ඕජස් ගලාගෙන යද්දී ඒ තුලින් තමන්ගේ දේහය වැසී යද්දී ඒක තමන්ගේ ආහාරය කරගත්ත විවිධ සතුන් ඔබගේ දුගද හමන මල සිරුර පුරාවටම වසාගෙන සිටින මොහොත නුවණින් දකින්න.
වසාගෙන සිටින මොහොත නුවණින් දකින්න. කුණු වෙලා දිය වෙන මස් අතරේ ඒ සතුන් විතර දමලා තියෙන ආකාරය, පැලුණු මස් අතරින් මතුවෙච්ච පණුව ඔබගේ මල සිරුර පුරාවටම ඇදෙමින් මල සිරුර ආහාරයට ගන්න ආකාරය නුවණින් දකින්න. මම මගේ යනුවෙන් ගොඩනගාගත් ලෝකය ඔබේ දෙපා ළඟම සුළු විසුළු වෙලා යන ආකාරය දකින්න. මේ මොහොත තුල පින්නතුනි ඔබ වාසය කරන්නේ මියගිය අයෙකු ලෙසින්. මියගිය අයෙකු ලෙසින්. ස්වභාවයේ ධර්මතාවයන්ට අනුකූලව වෙනස් වී යන ඔබගේ මල සිරුර ඔබ නුවණින් දකින්නට ඕනේ. පිළිකුල් නොකරන්න, අවබෝධ කරන්න. අවබෝධ කරන්න. මස්තිය වෙලා, නහර දිය වෙලා ඇට සැකිල්ල පමණක් ඉතිරි වෙන්නට ගත වෙන්නේ බොහෝම පුංචි කාලයක් වෙනතුනි. කෝ ඔබ විසින් ගොඩනගාගත් ආගම, කෝ ඔබ විසින් ගොඩනගාගත් ජාතිය, කෝ ඔබ විසින් ගොඩනගාගත් සංස්කෘතිය, කෝ ඔබ විසින් ගොඩනගාගත් පිළිගැනීම, කෝ ඔබ විසින් ගොඩනගාගත් වටිනාකම, කාලයත් එක්කම පින්නතුනි ස්වභාව ධර්මයේ විපර්යාසයන්ට අනුකූලව මස් වැදලි ඉවත් වෙනවා. සුදු පාටින් දිලිසෙන ඇටකටු ටික පමණක් ඉතිරි වෙනවා. හිස් කබල එක තැනක, කොඳු නාරටිය තවත් තැනක, උකුල් ඇටය තවත් තැනක, ලෝක ධර්මතාවයන්ට අනුව වෙනස් වී යන ස්වභාවය දකින්න. අවසානයේ පින්නතුනි මේ ඇට කැබලිද කෙවි ගිහිල්ලා කුඩා කැබලි වලට බිඳිලා
පඨවි ධාතුව ආරම්භ වූ පොළොවට මෙක් වෙලා යනවා. ඔබ ඔබෙන්ම විමසා බලන්න. මෙච්චර කාලයක් මම කියා, මගේ කියා, මගේ ආත්මය කියා ගොඩනගාගත් ඒ ලෝකයට මොකද වුනේ? මේ මොකද තුලදී ඔබගේ මනස විවෘත වෙන්නට ඕනේ. සියල්ල දකින්නට ඕනේ. මසසි නොව මනසි. සතර මහා ධාතුන් ඒක රාශිය මොහතක විඥාණය වෙලා ඒකේ පදිංචි වෙනවා. විඥානයේ වාසස්ථානයේ බවට පත් වෙනවා. රූප කලාප රාශිය බද්ධ වෙලා එකට ගොඩ නැගිලා ඒ තුල සිත ලැබුම් ගන්නවා. මනස ලැබුම් ගන්නවා. ඒ වටා ඔබගේ ආත්මීය සංකල්පයේ ගොඩ නැගෙනවා. පීඩාකාරී තත්ත්වයේ ගොඩ නැගෙනවා. එතෙන් පටන් භෞතිකව ශරීරයට පුද්ගලිකත්වයක් ඔබ ආරෝපණය කරනවා. මමත්වයක් ආරෝපණය කරනවා. මනස අසීමිත දුක් වේදනා විඳීමට පටන් ගන්නවා. ඔබ කල්පනා කරලා බලන්න. මේ මරණයේදී පින්නතුනි සිත මැරුණේ නැහැ. සිත මැරුණේ නැහැ. කය මැරුණා පමණයි. කය මැරුණා පමණයි. මෙතෙක් තිබූ වෙනස් වෙවි යන ක්‍රියාවලිය ඔබ හඳුනා ගන්න. සිත මොහොතින් මොහොත මොහොතින් මොහොත වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි ගලාගෙන යනවා. නුවණින් දකින්න. ඔබ උපන් තැනම මිය යන බව දකින්න. උපන් තැනම මිය යන බව දකින්න. ඔබ මෙච්චර කාලයක් මේ ජීවිතය කියලා හඳුනගෙන තිබුණේ බොහෝම පටු ධර්මතාවයක්. බොහෝම පටු ධර්මතාවයක්. ජීවය කියලා කියන්නේ පින්නතුනි, ජීවිතය කියලා කියන්නේ අභ්‍යන්තරව හා බාහිරව විහිදෙන විඥානය දැනීම් ඇති කරවමින්
දිගින් දිගටම ගෙන යන ධර්මතාවයක්. අභ්‍යන්තරව හා බාහිරව විහිදෙමින් දැනීම ඇති කරවමින් දිගින් දිගටම ගෙන යන ධර්මතාවයක්. ඔබ ඔබගේ ලෝකයේ ගොඩනගා ගත්තේ සංඥා උපාදානය කරමින්. එහෙමත් නැත්නම් සංඥා සමග ගැටෙමින්. ඔබගේ කය හැම වෙලාවකදීම කටයුතු කරන්නේ මනසට අනුරූපීව. මනසට අනුරූපීව. විඥානය කියලා කියන්නේ ශරීරේ පුරාම පැතිරුණු දෙයක්. ශරීරේ පුරාම පැතිරුණු දෙයක්. ඉන්ද්‍රියන් ප්‍රාණවත් කරමින් සෑම තැනකම විහිදී ක්‍රියා කරනවා. අරමුණු සමග ඇලෙනවා. අරමුණු සමග ගැටෙනවා. මේ ඉන්ද්‍රියන් විසින් හඳුනාගත් විශේෂිත සංඥා මගින් හඳුන්වලා දෙන විදිහට පැහැදිලි කරලා දෙන විදිහට ශරීරයේ ඔබේ බව ඔබ තීරණය කරනවා. ඒ කය මගේ බව ඔබ පිළිගන්නවා. ඒක තමයි පින්නතුනි පුද්ගලත්වයේ ස්වභාවය. පුද්ගලත්වයේ ස්වභාවය. මමත්වයේ ස්වභාවය. ඔබ ජීවත් වෙන්නේ පුද්ගලත්වයේ ලෝකයේ තුල. මේ ලෝකයේ තුල ඔබට හැමදාම අත්විඳින්නට අත්දකින්නට ලැබුණේ తాවකාලිකව හිතට සතුටක් ගෙනල්ලා දෙන ඒ වගේම මොහොතින් මොහොත හිතට දුක් ගෙන දෙන ලෝකීය ධර්මතාවයයි. ලෝකයට බැඳුණු ධර්මතාවයයි. ඔබගේ විඥාණය ලෝකෝත්තර දර්ශනය වෙතට යොමු වෙනකොට ලෝකීය සීමාව හඳුනාගෙන ලෝකීය සීමාවෙන් එහා ගවේෂණය කරන්නට උත්සාහවත් වෙනකොට මේ ලෝකයේ තුල ජීවත් වෙන්නට ඕනේ කිසිදු ආකාරයකට නෙවෙයි කියලා ඔබ ප්‍රත්‍යක්ෂ කරනවා. සියලුම ආකාරයන්ගෙන් මිදිලා ලෝකයේ අත්විඳින්න. සියලුම ආකාරයන්ගෙන් මිදිලා ලෝකයේ අත්විඳින්න. ඒ සඳහා ඔබගේ මනස පුහුණු කරන්න. ස්වභාවයේ තුලම මනස පුහුණු වේවි. කිසිදු පාලනයකින් තොරව.
ලෝකයේ පිළිබඳ සත්‍ය ආකාරය නුවණින් දකිද්දී ලෝකීය සීමාව හඳුනා ගනිද්දී පුද්ගලත්වය හඳුනා ගනිද්දී නිවැරදි දැක්මක් ඔබ තුල ගොඩනැගෙන්නට පටන් ගන්නවා පින්තුනි. ඒ නිවැරදි දැක්ම තුල කිසිදු දැක්මක් නොමැති බව ඔබ ප්‍රත්‍යක්ෂ කරනවා. ඒ මොහොතේ ඔබ ඔබගේ දැනුම අතහැර අවසන්, ඥානය අතහැර අවසන්, සිතද අතහැර අවසන්. මේ මොහොත තුල ඔබගේ සිතේ වේදනා රිදුම් නැති තැනක් සොයාගෙන යන්න. වේදනා රිදුම් නැති තැනක් සොයාගෙන යන්න. මෙම සදහම් කරුණු දැනුමක් වශයෙන් නොගෙන පරිහරණය කරන්න. දැනුමක් වශයෙන් නොගෙන පරිහරණය කරන්න. සිත සියල්ලංගෙන්ම නිදහස් වෙන්නට ඉඩ හැරලා ලෝතර බුදු පියාණන් වහන්සේගේ ඒ සදාකාලික සැනසෙලි මඟ දෙස අවධානය යොමු කරන්න. සද්ධර්මයේ කියවෙන අවේදිත සුවය, අකාලික නොබැඳුණු පරම සුවය ඔබ ඒකාන්ත වශයෙන්ම ප්‍රත්‍යක්ෂ කරගන්නවා. සියල්ල ස්වභාවයකට බාර දීලා සියල්ල මනසින් අතහැරලා ලෝතර බුදු පියාණන් වහන්සේ ඒ දේශනා කළ තථාගත දර්ශනය තුළ ඔබ ජීවමාන වෙන්න. තථාගත දර්ශනය තුළ ඔබ ජීවමාන වෙන්න. ඒ ඔබ සැබවින්ම අත්දකින්න. ඒ ඔබ සැබවින්ම අත්විඳින්න. පින්වතුනි, නිර්වාණය කියා කිසිවක් නැත. නිර්වාණය කියා කිසිවක් නැත. නිවන දකින්නට බැරිය. නිවන ලබන්නටද බැරිය. ඔබ මේ මොහොතේ සියලු දැකීම් අත්හරිනවා නම්, සියලු බලාපොරොත්තු අත්හරිනවා නම්, සියලු ඇලීම් සියලු ගැටීම් අත්හරිනවා නම්, ඔබ මේ මොහොත තුලදීම ඒ සදාකාලික නිවීම තුල ජීවමාන වනු ඇත. ඒ තාමත් ආශ්චර්යවත් මොහොතක්, පුදුමයට පත්වන මොහොතක්, ගාම්භීර මොහොතක්.
ඔබ මේ සොයාගෙන යන්නේ සැහැල්ලුව. බලන්න ඔබට සැහැල්ලුව කියලා දෙයක් හොයාගන්න පුළුවන්ද කියලා. සැහැල්ලුව කියලා දෙයක් හොයාගන්න පුළුවන්ද කියලා ඔබ බලන්න. ඒ වගේම පින්තුනේ නිර්වාණය කියලා දෙයක් ඔබට හොයාගන්න පුළුවන්ද කියලා ඔබ බලන්න. කවදාවත් පින්තුනේ ඔබට සොයා ගන්න බෑ. ඒ වුණාට ඔබට සැහැල්ලුව අත්විඳින්න පුළුවන්. නිර්වාණය දත්විඳින්න පුළුවන්. පුද්ගලත්වයේ ඉක්මවා ගිය මොහොතක, ඉන්ද්‍රියන් ඉක්මවා ගිය මොහොතක, මනස අතහැර දැමූ මොහොතක ඒ නිර්වාණයේ රසය, ඒ නිවන් රසය තුල ඔබ ජීවත් වෙනවා. ඒ මොහොත තුල ඔබ කිසිම කෙනෙක් නෙවෙයි. තිරිසන් ලෝකයටවත්, പ്രേත ලෝකයටවත්, අසුර ලෝකයටවත්, නිරයේ නිරසත්වයකටවත්, දිව්‍ය තලයක දෙවි කෙනෙකුටවත්, බ්‍රහ්ම තලයක බ්‍රහ්මයෙකුටවත්, මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයෙකුටවත් ඔබ නෑකම් කියන්නේ නැහැ පින්තුනි. ඔබ සියලු ලෝක අභිභවා ගොස් අවසන්. ඔබ මේ උත්සාහවත් වෙන්නේ නොදුටු දෙයක් දකින්න. වර්ණයකින්, හැඩයකින් එහා ගිය එකක් දකින්න. මසසින් නොව මනසින් ඒ දකින්නට පුද්ගලත්වයට කවදාවත් හැකියාවක් නැහැ. පුද්ගලත්වයේ දැනුම, ඥානය අභිභවා යා හැකි මිනිසෙකුට එය කරන්නට පුළුවන්. ඒ මොහොතේදී පින්නතුනි ඔහුගේ මිනිසත් බවද ඉක්මවා යනවා. මනස කිසිදු තැනක නොපිහිටවා ලෞතර බුදු පියාණන් වහන්සේ දෙසටම යොමු වෙන්නට ඉඩ හරින්න. ඔබ මේ සොයාගෙන යන්නේ ඔබගේ ජීවිතේ සදාකාලික සැනසීම, සදාකාලික විමුක්තිය. ඔබට මේ මොහොත වන විටත් පින්නතුනි අතහරින්නට අපහසු දේවල් තියෙන්නට පුළුවන්. ඒ අතහරින්නට අපහසු වෙලා තියෙන්නේ මමත්වයේ බැම්ම ප්‍රබල නිසා. ඔබේ ප්‍රබල බැම්ම දෙස සංසාරික වශයෙන් බැඳී ගිය තැන් නුවණින් දකින්න. නුවණින් දැකලා අවබෝධ කරන්න. නුවණින් දැකලා අවබෝධ කරන්න. මේ කිසිදු බැඳීමක් තුල මට සැනසීම ලැබුණේ නැහැ. මේ කිසිදු ආදරයක් තුල මට සැනසීමක් ලැබුණේ නැහැ.
මේ වටිනාකම් තුල මට සැනසීමක් ලැබුණේ නැහැ. බොහෝම පුංචි తాවකාලික සන්තෝෂයක් මම ලැබුවා. පෙරලා මට ඒ තුලින්ම නිර්මාණය වෙච්ච දුකක් උරුම වුණා. ලෝකයකට කොටු වුණු ඔබගේ පුද්ගල මනස පින්නතුනි හැමදාම අසරණයි. හැමදාම අසරණයි. එනිසා මේ ලෝ දහම අවබෝධ කරන්න. ඔබගේ මේ මනස යොමු වෙලා තියෙන්නේ සත්‍ය වෙතට. සත්‍ය වෙතට. මේ සත්‍ය සදාකාලිකවම නිහඬයි. සත්‍ය තුල හඬක් නිර්මාණය වෙලා නැහැ. හඬ නිර්මාණය වුණේ ඔබගේ ලෝකයේ තුල. ලෝකයේ තුල පවතින ඔබ විසින් නිර්මාණය කරපු සත්‍යයක්. හැබැයි විඥාණය අවදි වෙනකොට දහම් ඇස පහළ වෙනකොට ඔබ තුලින්ම මේ ලෝකය දකිනවා. ඔබ තුලින්ම ඔබ මේ ලෝකය දකිනවා. මේ ලෝකය ඔබ අවබෝධ කරනවා. ඔබ මෙච්චර කාලයක් ඔබගේ සෑම කටයුත්තකටම මුල පිරුවේ මමත්වය මූලික කරගනිමින්, මමත්වය පෙරටු කරගනිමින්. නමුත් පින්නතුනි ඔබේ සෑම මොහොතකදීම පරාජයටපත් වුණා. කම්පාවටපත් වුණා. දුකටපත් වුණා. ඒකට හේතුව තමයි මමත්වයේ බැම්මේ තියෙන ප්‍රබලතාවය. මගේ ආත්මය කොට සැලකීම. නමුත් ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන ඒ ස්වභාවිකත්වයේ සොයාගෙන යන ගමනේ ඒ තථාගත දර්ශනය තුල ජීවමාන වන මොහොතේ ඔබ නුවණින් පොහසතෙක් බවට පත් වෙන්නට ඕනේ. නුවණින් පොහසතෙක් බවට. මමත්වය පෙරටු කර නොගනිමින් ඔබට මේ ගමන පිටත් වෙන්නට සිද්ධ වෙනවා. ඔබ සමග සාකච්ඡා කරන්න. ඔබව හඳුනා ගන්න. ඔබට ඇති බැඳීම හඳුනා ගන්න. මමත්වය කියලා කියන්නේ ඔබගේ ක්‍රියාව. ඔබ මෙච්චර කාලයක් මේ ලෝකයේ තුල ක්‍රියාවන් රාශියක් තමයි කරලා තියෙන්නේ. ඒ මමත්වයේ මූලික කරගනිමින් ලෞතර බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ තුල පින්නතුනේ ක්‍රියාපද නැහැ. ක්‍රියාපද නැහැ. ක්‍රියාව අදාළ වෙන්නේ පුද්ගලත්වයට. මම බණ අහනවා. මම ධර්මදේශනාවලට සවන් දෙනවා. මම පන්සල් යනවා. මේ සියල්ලම පින්නතුනේ ක්‍රියාපද. ඒ සෑම එකක්ම තීරණය කරන්නේ ඔබගේ මමත්වය. මමත්වය තීරණය කරන්නේ මමත්වය. මමත්වය කියන්නේ ඔබව මුලා කරන ස්වභාවය.
මුලා කරන ස්වභාවය. බලන්න ඔබ දෙසටම යොමු වෙලා ඔබගේ මමත්වයේ මේ වෙලාවේ මොකද කරන්නේ? මෙච්චර කාලයක් ආරක්ෂා කරගෙන සැප සම්පත් ළඟා කරලා දුන්න ඔබගේ මමත්වයේ මේ මොහොත තුළදී ඔබට මොකද කරන්නේ? කලබල නොවි ඇහුම්කන් දෙන්න. මනස ඔබගේ මිතුරෙක් බවට පත් කරගෙන මනස අවබෝධ කරන්න. ඒ මිතුරා තුලම තමයි පින්නතුනේ සතුරා සැඟව සිටින්නේ. සියල්ල මනසින් දකින්න. මමත්වයට එරෙහි නොවන්න. මමත්වයට එරෙහි නොවන්න. මමත්වය අවබෝධ කරන්න. අවබෝධ කරන්න. මමත්වයට එකඟද නොවන්න. මේ ඔබ සියලු දෙනාම පෙළ ගැහිලා ඉන්නේ ඔබගේ සැබෑම පියාණන් දකින්නට. ඔබගේ සැබෑම පියාණන් දකින්නට. ලෝතර බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තව පින්නතුනේ තමන්ගේ දරුවෝ දිහා බලාගෙන සිටිනවා. මොහොතකට මේ සියල්ල අතහරින්න. මොහොතකට මේ සියල්ල අතහරින්න. සියල්ල අතහැරලා සිත තුළ ඒ පාරිශුද්ධත්වයේ නිර්මාණය වෙන්නට ස්වභාවයට ඉඩ දෙන්න. කිසිවක් සමග නොඇලෙන්න. කිසිවක් සමග නොගැටෙන්න. මනස සැහැල්ලු තත්වයට පත් වෙන්නට ඉඩ හරින්න. ඔබ මෙච්චර කාලයක් බොහෝම වේගයකින් දැඩි ආයාසයකින් ගමනක් ආරම්භ කරන්නට පටන් ගත්ත පින්වතුනි. හැබැයි ඒ ගමන බොහෝම විඩාබරයි. බොහෝම පීඩාකාරී. යම් යම් අවස්ථාවන් වලදී ඔබ සතුටු වුණත් ඒ සතුටු වන සෑම මොහොතක් තුලම සැඟවිලා ගිය දුකක් ඔබව වැළඳගත්තා. මෙච්චර කාලයක් මේ අනන්ත සංසාරයක් පුරාවට ඔබ භවයක් පාසා ගමන් කළේම පින්නතුනි මේ රැවටීම නිසා. නමුත් ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඒ රැවටීමේ තියෙන ආදීනවය. රැවටීමෙන් නිදහස් වෙන පිළිවෙල පිළිබඳව උන්වහන්සේ තුල පවතින විතරාගී ස්වභාවය.
කිසිදු ලාභයක් බලාපොරොත්තු නොවි ඔබ වෙනුවෙන්ම තමයි උන්වහන්සේ මේ තථාගත දර්ශනය දේශනා කළේ. අනන්ත සංසාරයක් පුරාවට භවයක් පාසා සතර අපා දුක් විඳිමින් තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ දුක් හැට විඳිමින් ඒ ගමන් කරන්නා වූ සත්වයාගේ නිදහස වෙනුවෙන් ලෞතර බුදු පියාණන් වහන්සේ මේ සත්‍ය දේශනා කළා. මේ මොහොත තුල ඔබගේ සිතට ගලා එන දේ නුවණින් දකින්න. උපාදානය නොකරන්න, නොගැටෙන්න, නුවණින් දකින්න. මේ මොහොත අතහැරෙන්නට ඉඩ හරින්න. ඔබ නවතින්න. ඔබ නවතින්න. සියල්ල අතහරින්න. අතීත සංඥාවවත් අනාගත සංඥාවවත් පින්නතුනි සැනසීමේ මඟ නෙවෙයි. සියල්ලංගෙන්ම මනස නිදහස් කරලා සියලු දේ විනිවිද දැකලා මනසේ පවතින ප්‍රභාස්වර ස්වභාවය ඔබ විඳින්න, ඔබ දකින්න. මේ ඔබ කිසිවක්ම නෙවෙයි සොයාගෙන යන්නේ. ඔබ මේ කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව යන ගමනක්. කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව යන ගමනක්. මේ ගමන අවසානයේ පින්නොතනේ ඔබට ලැබෙන දෙයක් නෑ. ලැබෙන දෙයක් නෑ. ඔබ සියලුම බලාපොරොත්තු අතහැරලා තමයි මේ ගමන පිටත් වෙන්නට සූදානම් වෙලා තියෙන්නේ. ගෙනියන දෙයක් නෑ. බලන්න ඔබගේ මනස බලාපොරොත්තුවක් නොමැති දිශාවකට යොමු කරන්න පුළුවන්ද? බලාපොරොත්තුවක් නොමැති දිශාවකට, වටිනාකමක් නොමැති දිශාවකට, හැඩයක් නොමැති දිශාවකට, වර්ණයක් නොමැති දිශාවකට, රසයක් නොමැති දිශාවකට. රසයක් නැති තැන තමයි පින්නතුනි නිවන් රසය තියෙන්නේ. රසයක් නැති තැන තමයි නිවන් රසය තියෙන්නේ. මේ ඔබ සොයාගෙන යන්නේ නිවනේ රසය. ඔබගේ සංසාරගත බැඳීම් එකින් එක ලිහිල් වෙනකොට ලෝකයට තියෙන බැඳීම් එකින් එක ලිහිල් වෙනකොට ඔබ අහසට පියඹා ගිය කුරුල්ලෙක් වගේ මේ අනන්ත වූ විශ්වය පුරාවටම සැරිසරනවා. තමන්ගේ පියාපත් යුගලේ බර පමණයි. මනසෙහි පවතින කිසිදු බරක් නොදෙනී යන ස්වභාවයට ඔබ નિરાයාසය තුලමපත් වෙනවා.
ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සකුණෝ විහපප්පජ්ජා කියලා. ඔබත් මේ සියලුම දේ අතහැරලා ඔබගේ මනස විශ්වයේ වෙතට යොමු කරන්න. ඔබගේ සදාකාලික සැනසීම පවතින්නේ ලෝකයේ තුල නොවේ. රූපයේ තුල නොවේ. වේදනාව තුල නෙවෙයි. සංඥාව තුල නොවේ. සංස්කාරය තුල නොවේ. විඥානය තුල නොවේ. විඥානං අනිදස්සනං. මේ නිර්වාණය කියලා කියන්නේ පින්නතුනි විඥාණයට දකින්නට බැරි දෙයක්. විඥාණය අතහරින්නට ඕනේ ඔබ. විඥාණය අතහරින්නට ඕනේ. විඥාණය ඉක්මවා ගිය මොහොතේ විඥාණය අතහැරපු මොහොතේ ඔබ නිර්වාණ ධර්මයේ තුල ජීවමාන වෙනවා එසේයි. සියල්ල අතහරින්න. සියල්ල අතහරින්න. මනස දෙස බලන්න. මනස ඔබගේ නොවේ. ඔබගේ ආත්මය නොවේ. මේ මොහොතේ කිසිවක්ම නොකරන්න. දැනුමක් නොසොයන්න. නොඇලෙන්න. නොගැටෙන්න. මනස නිදහස් කරන්න. අතීතයේ සමග නොඇලෙන්න. අතීතයේ සමග නොගැටෙන්න. අනාගතයේ සමග නොඇලෙන්න. අනාගතයේ සමග නොගැටෙන්න. මේ මොහොත සමග නොඇලෙන්න. මේ මොහොත සමග නොගැටෙන්න. සියලු කාලයන් ඉක්මවා දකින්න. සුඛ වේදනාවට නොඇලෙන්න. දුක්ඛ වේදනාව සමග නොගැටෙන්න. උපේක්ඛා වේදනාවද උපාදානය කර නොගන්න. මේ මොහොතින් හිත නිදහස් කරන්න. ඔබ නවතින්න. මේ ඔබ සොයාගෙන යන්නේ ඔබගේ ආධ්‍යාත්මික ගැටලුව, සාංශාරික ගැටලුව, භවය ඇති කරන ගැටලුව. ඒ සඳහා ඔබ නැවතිය යුතුමයි. ඔබ නැවතිය යුතුමයි. ඔබ දෙස බැලිය යුතුමයි. කය තුල සැහැල්ලුව නිර්මාණය වෙනකොට මනස තුල ස්වභාවිකත්වයේ තුලින්ම පින්නතුනේ ඒ සැහැල්ලුව ගොඩ නැගෙනවා. ලෝකයේ තුල කොටුණු පුද්ගලයෙකුට පීඩාකාරී ස්වභාවය වැඩි. නමුත් ලෝකයේ ඉක්මවා ගිය පුද්ගලයෙකුට ඒ පීඩාකාරී ස්වභාවයක් නැහැ. ඒකට හේතුව තමයි කයට දැනුණට මනසට දැනෙන්නේ නැහැ. කාය සම්පස්සයක් පමණයි පවතින්නේ. මනෝ සම්පස්සයක් පවතින්නේ නැහැ. මනසින් දරාගත්ත ස්වභාවයක් නැහැ. මනසින් ඇදගෙන යන ස්වභාවයක් නැහැ. ඒ නිසා ඔබ මේ මොහොත
ගත කරන්නේ ජීවමාන බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඒ තථාගත දර්ශනය තමන් තුළින් මතු කරගන්න. ලෞතර බුදු පියාණන් වහන්සේ වැඩ සිටින්නේ පින්නතුනි වෙන කොහෙවත් නෙවෙයි ඔබ තුල. උන්වහන්සේට පූජාසනය සකස් කරලා දෙන්න. ඒ රහතන් වහන්සේ ඒ රහත් මෙහෙණින් වහන්සේ වැඩ සිටින්නේ ඔබ තුල. උන්වහන්සේට ආසනය පනවා දෙන්න. හද මණ්ඩල පූජා කරන්න. මේ ඔබව සොයාගෙන යන ගමන. ඔබව හඳුනා ගන්නට උත්සාහවත් වෙන ගමන. බලන්න ඔබට ඔබව මුණ ගැසුණාද කියලා. ඔබට ආගමිකයෙක් විදිහට ඔබව මුණ ගැසුණා නම්, ජාතිකයෙක් විදිහට ඔබව මුණ ගැසුණා නම්, කිසියම් වටිනාකමක් තියෙන පුද්ගලයෙක් විදිහට ඔබව මුණ ගැසුණා නම්, බිරිඳක් විදිහට ඔබව මුණ ගැසුණා නම්, ස්වාමියෙක් විදිහට ඔබව මුණ ගැසුණා නම්, දරුවෙක් විදිහට, සහෝදර සහෝදරියක් විදිහට, ඥාතිවරයෙක් විදිහට ඔබට ඔබව මුණ ගැසුණා නම්, පින්වතුනි, සැබවින්ම ඔබට තවම ඔබව මුණ ගැසී නැහැ. සැබවින්ම ඔබ දකින මොහොතේ, සැබවින්ම ඔබ දකින මොහොතේ කිසිවක්ම නොදකින්නු ඇත. සැබවින්ම ඔබ දකින මොහොතේ කිසිවක්ම නොදකින්නු ඇත. ලෝභය, ද්වේෂය, මෝහය ඉක්ම වූ මොහොතේයි. අතීතය, අනාගතය, වර්තමානයේ ඉක්ම වූ මොහොතේයි. සැප, දුක, උපේක්ෂා ඉක්ම වූ මොහොතේයි. නින්දාව, ප්‍රශංසාව ඉක්ම වූ මොහොතේයි. ලාභය, අලාභය ඉක්ම වූ මොහොතේයි. රැය, දහවල ඉක්ම වූ මොහොතේයි.
සියල්ල අතහැර වාසය කරන්න. සියල්ල අතහැර වාසය කරන්න. ඔබ තුල ජීවත් වෙන සොඳුරු මිනිසා දකින්න. සොඳුරු මිනිසාට ආගමක් නැත. ජාතියක් නැත. සංස්කෘතියක් නැත. සමාජ වටිනාකමක්ද නැත. සමාජ පිළිගැනීමක්ද නැත. ගැහැණියෙකුද පිරිමියෙකුද නොවේ. ස්වාමියාද බිරිඳද නොවේ. මිනිසෙකුද නොවේ. මිනිසෙකුද නොවේ. මිනිසත් බව අභිභවාගිය මොහොතේයි. පුද්ගලත්වයේ අභිභවාගිය මොහොතේයි. ලෝකයේ අභිභවාගිය මොහොතේයි. මමත්වයේ අභිභවාගිය මොහොතේයි. ඔබ නැවති ඔබ දෙසම බලාගෙන සිටින්න. නිසල්මන්ව ඔබ දෙස බලාගෙන සිටින්න. සැබවින්ම ඔබව හඳුනාගත්තාද? ඔබ ඔබෙන් විමසන්න. මෙතෙක් කල මම මා යනුවෙන් ආමන්ත්‍රණය කළේ කාටද? මෙතෙක් කාලයක් මම ස්වාමියා වුණේ කාටද? මෙතෙක් කල මම බිරිඳ වුණේ කාටද? මෙතෙක් කල මම අම්මා වුණේ කාටද? මෙතෙක් කල මම අපච්චි වුණේ කාටද? මෙච්චර කාලයක් මම පුතා වුණේ කාටද? මෙච්චර කාලයක් මම දුව වුණේ කාටද? මෙච්චර කාලයක් මම අයියා වුණේ කාටද? අක්කා වුණේ කාටද? නංගි වුණේ කාටද? මල්ලි වුණේ කාටද? ඔබ ඔබෙන්ම විමසා බලන්න. අවසානයේ පින්නතුනි ඔබ එක තැනක නවතීවි. ඔබ එක තැනක නවතීවි. ඔබ ඔබෙන් අවසන් වරට අසන ප්‍රශ්නය මෙයයි. මෙච්චර කාලයක් මට මම වුණේ කවුද? මට මම වුණේ කවුද?
සුන්දර ලෝදහමක් පින්නතුනි ඔබ මේ සොයාගෙන යන්නේ. මමත්වයෙන් තොරව සිතන්න. මමත්වයෙන් තොරව අත්දකින්න. ආග්‍රහණය ලබන්න. රස බලන්න. පහස ලබන්න. සිතන්න. භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනයයි. ලෝකයේ වටේ වේගයෙන් දිව යන ඔබ යම් දිනක ඔබ ළඟම නැවතිය යුතුමයි. ඔබ ළඟම නැවතිය යුතුමයි. ඒ නවතින මොහොතේ ඔබ මේ සියල්ල අත්දකින්නවා ඇත. සියල්ලක් විඳිනවා ඇත. දෙදහස් 20 වසරේ අගෝස්තු මාසයේ 3 වෙනිදා නිකිණි පුරපසළොස්වක පොහෝ දිනය නිමිති කරගෙන පැවැත්වුවේ විදර්ශනා භාවනා වැඩසටහන මේ මොහොත තුලදී නිමාවටපත් වෙනවා. ඔබ ඔබව දකින්න. ඔබ ඔබව හඳුනා ගන්න. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.